things that you have done last week, because I have advised you to complete one task which was related to operators, and also I have given the interface of maybe CLI application, basically because you have not done it as an application previous. You did that just as operation practices demo, but the thing is I need an application which is running up and running, which can be used to demonstrate operators. So I think you have done that. Kindly share it with us in the chat section so you all can get an idea about how others have done this and all, right? Because if I give you a chance to present this separately, it will take some time. Therefore, I expect you to send a print screen. So here we have 8 students in the classroom. So all of you, please send the print screen of your application to the group. It's better if you can send it as a small clip by just recording implementation. So how you have implemented and all, you can just record it and send it to the group. Right? මේ ලෙසන් එක අතරතුර ඒක ඔයාලා කරන් යන්න. මම මේක කරන අතරතුර ඔයගොල්ලෝ බලන්න මේක රෙකෝඩ් කරලා ඔයගොල්ලෝ කරපු ඇප්ලිකේෂන් එක රෙකෝඩ් කරලා ඒක ඇඩ් කරන්න group එකට. හරි? Then today I'll do the balance because I think we have not done object-oriented concepts that day. So I just want you to focus on the object-oriented concepts as well. So let's go to the virtual machine. How many of you have done this in Google Cloud? Still not, sorry, how many of you have not done still in the Google Cloud? Google Cloud එකේ කරපු නැති කට්ටිය ඉන්නවද තාම? Can you respond? Verosh, Gayan, කට්ටිය පොඩ්ඩක් උත්තර දෙනවද? Google Cloud එකේ කරපු නැති කට්ටිය ඉන්නවද කවුරු හරි තාම? කරගන්න බැරි වුණ කට්ටිය. සර් මම ඉන්නවා. කවුද? ආගේ නම මොකක්ද? Hello. චාලිත බාන්ඩ. වානුල කරගෙන යන්න cloud එකේ. cloud එකේ කරන්න බැරි වුණා. ආවෙන පළවෙනි දවසේ බැරි වුණා සර්. සර් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර කාඩ් එක මේ debit card නම් බෑ. You have to use a credit card. ඒක තමයි සර් මේ debit card එක තියෙන්නේ. ඒක තමයි සර්. අපේ bank system එකේ debit card international transaction වලට ඒ කියන්නේ debit electron එක තමයි අපේ තියෙන්නේ ගොඩක්. debit electron කියන එකේදී මේ international transactions යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක electron transaction එකයි යන්නේ. web transaction යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔව් සර් එකපාරක් try කරලා බලුවා මේ හරි ගියේ නැහැ. එහෙම issue එකක් තියෙනවා. මේ credit card එකක් use කරන්න. credit card එකක් use කරාම මේ ප්‍රශ්නේ. හරි සර්. සර් මටත් ඒ ප්‍රශ්නේම තියෙනවා. උත්තරේ ඉතින් ඒක වුණා. credit card එක. හරි සර් හරි මම ගන්න පුළුවන්. මොකද debit card එකකින් මේ වුණා. මොකද ඕගොල්ලන්ට මෙහෙම ඔය experience එක වාල් credit ගන්න එක සමහරට ඔයාලා බය ඇති. ඒ වුණාට මේ ඔය experience එක ඉතින් ආයෙ ගන්න වෙන්නේ නැහැ. ඒ ගොඩක් free දෙනේම ගොඩක් කාලයකට පස්සේ ටික කාලයකට පස්සේ එහෙම නැති කරනවා. දැන් ඉස්සර මට මම Payoneer account එකක් හදලා free card එක ගෙන්න ගත්තා. ඒ වෙන එක නෙමෙයි card එක බලන්න ආසාවට තමයි ගෙන්න ගත්තේ. ඊට පස්සේ internet money සම්බන්ධයෙන් ලොකු දැනුමක් එහෙම තිබ්බේ නැහැ. මේ අවුරුදු 15කට විතර කලින්. ඒ දවස්වල Payoneer card එක free දුන්නා credit card එක. ඉතින් free දුන්න ඉඳන් මම ගෙන්න ගත්තා. හැබැයි ඔගේ සතපක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ කාඩ් එකක් දැන් ඇත්තෙත් නැහැ. නැතිත් වෙලා ඒක එක්ස්පයර්ඩ් වෙලා. ඊට පස්සේ මට දැන් පස්සේ e-money කරද්දී කාඩ් එකක් ගන්න ඕන. කාඩ් එකක් ගන්න ඕන වුණාම දැන් ඒක ෆ්‍රී දෙන්නේ නැහැ. දැන් $30ක ට්‍රාන්සැක්ෂන් තියෙනවා. ඉතින් මේ ළඟදී මම ආයෙ බැලුවා හදිස්සි වමනාවකට
දැන් ඩොලර් 30කට දෙන්නේ නැහැ. ඩොලර් 100ක ට්‍රාන්සැක්ෂන් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ කලින් ගියොත් වැඩිපුර දෙයක් ගන්න පුළුවන්. නැත්තම් ඕක නැති වෙලා ඊට පස්සේ සමහරවල්ලාට පේ කළා ඔය සර්විස් එක ගන්න වෙන කාලෙක තමයි නැත්තම් ඔයාලට ඕක ගන්න වෙන්නේ. එහෙම වුණොත් අපරාධ. හරි. එන්න try ඩොලර් 300ක එක. ඔව් ඩොලර් 300 එක ෆ්‍රී දෙනවා. ඩොලර් 300. ඒක වගේ කාඩ් එකකින් කැපෙන්නේ. ඩොලර් 300ක් ඔයාලට ෆ්‍රී දෙනවා. ඒක පාවිච්චි කරලා ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ඉවර වුණාට පස්සේ ඔයාගෙන් ඉල්ලගන්නේ නැහැ Google. ඒක ෆ්‍රී. ඒ දෙන්නේ ෆ්‍රී ක්‍රෙඩිට්ස් ටික. එහෙනම් ඔයාලට එක ඩැමේජ් එකක් වෙනවා. ඔයා බයින්න ඩොලර් 300ක් මගේ කාඩ් එකෙන් කැපෙයි කියලා කැපෙන්නේ නැහැ. කනෙක්ට් කරන්න ඩොලර් එකක් කපලා ඒක රිෆන්ඩ් කරනවා තාපො. වෙරිෆිකේෂන් පර්පස්. හරි. හැබැයි මෙහෙමයි. ඔයා මේ ඩොලර් 300ට වැඩි වැඩ කරන්න යන්න එපා ඕකේ. ඊට පස්සේ මට ඊට පස්සේ කියන්න එපා ඩොලර් 300ට වැඩි ඔයාලා වැඩක් ගත්තොත් කැපෙනවා. එතකොට කාඩ් එකට බිල් එකක් ඇඩ් වෙනවා. ඔය ඩොලර් 300 පරිස්සමෙන් පාවිච්චි කරනවා. දැන් මම නම් සාමාන්‍ය VM එකක් හැදුවොත් මම ලොකු කාලයක් තියාගන්නේ නැහැ. මොකද දවසකට ඩොලර් 2.66ක් වගේ කැපෙනවා. එතකොට ඔයා VM එකක් තියාගත්තොත් මාසයක් ඩොලර් 60ක් විතර. ඔව් සර්. ඉතින් එහෙම මාසයක් දාලා තියන්න එපා. ඔයාට ඒක කරලා ඉවර වෙලා මේක ඩිලීට් කරලා දාන්න. නැත්තම් බෑකප් එකක් ගන්න කොහේ හරි ආයෙ පස්සේ ඒක අප්ලෝඩ් කරලා හරි පාවිච්චි කරගන්න පුළුවන්. Windows VM නම් ඉතින් බෑකප් ගන්න එක පාඩුයි ගිගා ගණනක් තියෙනවා. ඔය වෙන මොන හරි Apache අරම මේ දාපු VM නම් පොඩි ලොකු මේ weight එකක් නැති VM එකක් බෑකප් ගහලා තියාගත්තත් පාඩු නෑ. හරි. Okay. So let's go to the practical part. I'm sharing my screen and hopefully you can see my VM. So I'm using this for a long time now because I want to demonstrate because reinstalling and deleting this VM is not really possible, but I'm using this for a long time. But I know very soon it will end up my free credits. But since I have to teach, I'm using the same VM. And till I shift my machine to Windows machine, I have to use the same VM. Right. Okay, then I'm going to create a new project because today we are going to discuss about classes, object-oriented programming using the same console application. I'm going to develop same console application, but you know that. So this is too much because we are if you are starting a console application for open source, any operating system, so you can select this option. But my requirement is just Windows application. Therefore, I'm selecting console application C#, this one, C# Windows console. Okay. Give me a second. I'm getting a call. Give me a second. Okay, back to the lesson. Hopefully you can see my screen, no? Hello? Can see. Yeah, you can see my screen. Console application, with part. I'm going to start a console application in Windows. If you cannot see, please let me know. C# Windows console application and next. This one I'm going to name it as bank or account or bank, right? Okay, my project name is bank, a solution name is bank, right? Create. Then it will create a console application for that. But today I'm not going to just code it like last week. Last week we did hard coding.
and without using any object-oriented concept. But today what I'm going to do is I'm going to use object-oriented concepts such as class, object, inheritance, overloading, overriding, polymorphism, encapsulation, constructors, all these things. Hopefully you can remember the terminologies. If not, it will be quite difficult, right? I just need answers for these terms. So what is class basically? Can anyone answer what is class? Hello? Shall I name or can you answer? What is class? No one is giving answer. Ruindia, what is class? Hello? So, a class may be something like which contains data and methods, and object Okay. is also made of a So class. give a simple definition. So you can tell it as a yes. Something like a blueprint. Yeah, it's a blueprint. Yeah. A blueprint or template for a, if you don't know, please write down somewhere, for a set of similar types of objects. It's a template or blueprint means a plan like thing, a template for a set of similar types of objects. Ekavage object godakata, don't tell this as a collection of objects, it's wrong. Some students I have heard of that, some students are telling that this is collection of objects class එකක් වෙන්නේ නැහැ. Object similar type of object ගොඩකට template එකක්. ඒ කියන්නේ දැන් pen ගත්තාම දැන් marker pen තියෙනවා, ball point pen තියෙනවා, ink pen තියෙනවා, permanent marker pen තියෙනවා. ඔක්කොම pen නේ. ඒතර ඔක්කොම එකතු කරලා එක template එකක් දාලා කියන්න පුළුවන් pen කියලා. ඒතර pen කියන්නේ class එකක්. ඔය pen කියන class එකේ sub classes විදිහට අපිට කියන්න පුළුවන් marker pen, ball point pen, permanent marker pen, ink pen, gel pen, එහෙම pen වර්ග කියන්න පුළුවන් sub classes විදියට. ඒ sub classes ගත්තමත් අර super class එකේ තියෙන ලක්ෂණ තියෙනවා. pen එකකින් මොනවද කරන්න පුළුවන් methods දැන් ඔය කිව්වනේ methods තියෙනවා කියලා. ඒතල ඒ වගේ තමයි methods තියෙනවා. pen එකකින් ලියන්න පුළුවන්, අඳින්න පුළුවන්. Can draw, can write. So those are the methods related to the pen. ඒ වගේම pen එකට features තියෙනවා. නැත්නම් attributes තියෙනවා. attributes විදිහට අපිට කියන්න පුළුවන් මේ pen එකේ price එක, color එක, ඒවා attributes. එතකොට pen කියන්නේ class එකක් නම් අපිට මේක paint වල අඳිනවා නම් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්, නැත්නම් word වල වුණත් පුළුවන්. pen කියන්නේ class එකක් නම් අපි ඍජු කෝණාශ්‍රයකින් තමයි මේක පෙන්වන්නේ. If pen is a class, it has class name, then the attributes and methods. This is how you represent it using UML diagrams. Right? So first you write the name of the class. It is pen. Then the methods. It has color and price, maybe vendor or type and brand or vendor, whatever. So then in here you have some methods. Methods are, you can write using pen, and not only that, you can draw. Sometimes you can fill ink, or you can just tell something like okay, pen expire or end. So likewise, it has different methods. Pen, you have attributes and methods. This is called class name. These are attributes. These are methods. So if I ask a simple question, what is the color of this pen? මේ පෑනේ color එක මොකක්ද? පාට මොකක්ද?
Can anyone answer? What is the color of this pen? So let's go to Pawara. Pawara, can you tell me, Pawara or Banula, can you tell me what is the color of this pen? මේ මන් දාලා තියෙන මේ පෑනේ මේ මන් කියලා තියෙන විස්තර කරලා තියෙන පෑනේ පාට මොකක්ද? බානුල ප්‍රයිස් එක මොකක්ද? පවර කියන්නේ ප්‍රයිස් එක මොකද්ද මේ පෑනේ? ටයිප් එක මොකද්ද? බ්‍රෑන්ඩ් එක මොකද්ද? That means Can you tell the brand? Can you tell the price? attribute එක. නෑ මං අහන්නේ මේකේ ගාණ කීයද මේ පෑනේ මුළු මේ පෑන ගන්න කීයක් යනවද? පෑනේ වර්ගය මොකද්ද? පෑනේ පාට මොකද්ද? කියන්න පුළුවන් දේවල්. හැබැයි ඔයා දන්නවනේ ද පෑනක් තියෙනවා නම් පෑනට කලර් එකක් තියෙනවා, ප්‍රයිස් එකක් තියෙනවා, පාටක් තියෙනවා, බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. එහෙම තියෙනවා කියලා දන්නව නේද? හැබැයි මෙහෙම හිතමු අපි මෙතන ස්ටුඩන්ට් කෙනෙක් හිටියා. ස්ටුඩන්ට්ට ෆස්ට් නේම් එකක් තියෙනවා, මිඩල් නේම් එකක් තියෙනවා, ලාස්ට් නේම් එකක් තියෙනවා, date of birth එකක් තියෙනවා. those are there. But can you tell the values? ඒවට වටිනාකම කියන්න පුළුවන්ද? ෆස්ට් නේම් එක මොකක්ද? මිඩල් නේම් එක මොකක්ද? ටෙම්ප්ලේට් එක තියෙන ලක්ෂණය තමයි ඒක. You don't have values here, but you know you have attributes but not values. If you have values, for an example, pen එකේ අපි හිතනවා color එක red, price එක රුපියල් 20යි, type එක ball point pen, brand එක Atlas. එහෙම වටිනාකම් කියන්න පුළුවන් නම් අපි ඒකට කියනවා object එකක් කියලා. හරි. ඕක තමයි ඔය දෙකේ වෙනස. එතකොට class එකකදී අපිට වටිනාකම් කියන්න බෑ. You know you have attributes but you cannot tell about the values. But if you can tell about the value, then we call that as an object. Object is an instance of a class. Class එකේ ඇත්තට දකින්න තියෙන එක අවස්ථාවක් we call a real life representation. The actual thing is object. So pen is a class, but if you tell that me pen up pen la this pen කිව්වොත් නැත්නම් student කියන class එකක් this student කියලා කිව්වොත් මම කිව්වොත් බානුල කියන student ගත්තොත් එයාගේ first name එක බානුල එයාගේ course එක HND. Likewise you can tell values. If you can tell values, that is called object. The class, it is a blueprint, you cannot tell values. Object the other way, object it has values. So එහෙම කියන්න එපා වුණාට ඒ දෙකේ වෙනස තේරුම් ගන්න. So okay, think about this. Okay, think about this right. Think about this one. මේකට මොකක්ද කියන්නේ window එකක මේ උඩින්ම තියෙන එකට? රුවන්තික ඉන්නවද? hello මට කියන්න මේකට මොකක්ද කියන්නේ මේකේ උඩින්ම තියෙන එකට window එක උඩින්ම තියෙන මේ untiled pane කියලා. title. ඒකට කියන්නේ title bar. හරි මතක නෑනේ. හරි title bar කියලා කියනවා. නැත්නම් කලබල වෙන්න එපා නිකන් සරලව හිතන්න. තාම ලොකුවට හිතන්න එපා සරලව හිතන්න. title bar. හරි. title bar. ඒක title bar ගත්තම මේකේ මොකද්ද title එක? untitled paint නේද තියෙන්නේ? පේනවද? මම රුවන්තිකාගෙන් අහන්නේ. hello ඔව් සර්. untitled paint. මම මේක save කරනවා. save as ගිහිල්ලා මම මේකට දෙනවා ss කියලා. save කරනවා. හරි. location එකක් දීලා save කරන්න. okay, I'll save in the desktop. හරි දැන් මේකේ title එක මොකක්ද? ss.png. ss.png. හරි. එතකොට untitled තිබ්බා. ss.png කිව්වා. මේ මොනවාද? මේවා තමයි objects. එතකොට title bar කියන්නේ
මේ හැම එකටම පොදු class එකක්. ඒතර ss.png paint කියන්නේ title by එක instance එකක්. untitled dash paint කියන්නේ title by එක instance එකක්. ඒතර මේ වගේ title bars කීයක් තියෙන්න පුළුවන්ද? Can you limit this? No. There can be unlimited. File එකක් කිව්වම මේක folder එකක් කිව්වම අපිට එන්නේ blueprint එක. හැබැයි folders ගොඩක් තියෙන්න පුළුවන්. ඊළඟට file එකක් කිව්වම අපිට එන්නේ blueprint එක. file එකට තියෙනවා file name එකක්, file attribute තියෙනවා, file extension එකක් තියෙනවා, file type එකක් තියෙනවා. file එකක් open කරන්න පුළුවන්, close කරන්න පුළුවන්, open කරන්න පුළුවන්, close කරන්න පුළුවන්, write කරන්න පුළුවන්, read කරන්න පුළුවන්. හරිද? ඒතර open, close, write, read කියන්නේ මොනවාද methods. file එකේ size, file name, file extension, file type කියන්නේ attribute. file කියන්නේ class එක. හැබැයි ඒ જાතිය files ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක තමයි concept එක. You have objects, classes, that is the relationship. Class is the blueprint or the template, whereas object is an instance of a class. හරි. ඔය ටික ඔයාලට පැහැදිලි වෙන්න ඕන. So then I'm not going to discuss much about that. Then what is method? Or method sometimes you call behavior. Right. Then you have attribute, or sometimes you call feature. So these are the things. In the class you can see methods and attributes. Okay, now I think you have an idea about this. Okay, right. I just want to know about the account class. Account class. Right. Then ඔයාලා මට කියන්න මම account class එක අඳිනවා. What is the name of the class? If class is account, what is the name of the class? Account. Account, yeah. Name of the class is account. කතා කරන්න ඕගොල්ලෝ. බය නැතුව කතා කරන්න. මේ වීඩියෝ එක පස්සේ බලුවත් කාට හරි හිතෙයි හරිම බෝරින් ක්ලාස් එකක් කියලා. එහෙනම් කතා කරලා කියන්න. ක්ලාස් එකේ name එක account. මට ඊට පස්සේ කියන්නකො ක්ලාස් එකේ attributes මොනවා හරි. කවුරු හරි කියන්නේ? account class එකේ තියෙන attributes. Students. account කියන එකේ මම කියන්නේ bank account කියන. Deposits. Deposits. attributes මොනවාද? account number හරි. Account name. name එකක් තියෙන්න පුළුවන්. තව type එකක් තියෙන්න පුළුවන්. හොඳයි. එච්චරයි. උදාහරණයක් විදිහට මට තියෙනවා account number එකක්. account එකට නමකුත් තියෙනවා. අපි හිතමු savings account එකක් type එක savings account එකක් account එකේ name එක අර savings වල තියෙනවනේ එක එක account මොනවාද මේ senior citizen saving account එතකොට juniors ලට teens ලට වෙනම account ගහන කට්ටියට වෙනම account එහෙම තියෙනවනේ එහෙම account එකට නමකුත් තියෙනවා කියලා හිතමුකෝ එතකොට type එකකුත් තියෙනවා account number එකකුත් තියෙනවා හොඳයි දැන් ඔක තියාගෙන මම ඉන්නවා ඇයි account එකක් තියෙන්නේ account එකක් තියෙන්නේ transactions කරන transaction කරාම account එක ඇතුලේ මොනවද තියෙන්න ඕනේ money you should have balance නේ balance එකක් නැත්නම් ඒක account එකක් වෙන්න විදිහක් නැහැ නේද හරි balance එකක් තියෙන්න ඕනේ ඒ වගේම account එකට interest rate එකක් ඒවත් හිතන්න ඕනේ interest rate එකක් තියෙන්න පොලි අනුපාතයක් තියෙන්න පුළුවන් account holder කෙනෙක් ඉන්නවා නේද account holder NIC එකක් අපි තුමේ ACH NIC account holder ගේ NIC එක ඒකෙන් තමයි account holder ට සම්බන්ධ වෙන්නේ හරි ඊළඟට account එකේ මොනවද කරන්න පුළුවන් account එකේ මොනවද කරන්න පුළුවන් සල්ලි transfer කරන්න සල්ලි deposit කරන්න okay deposit කරන්න පුළුවන් transfer කරන්න පුළුවන් transfer කරනවා කියන්නේ deposit මොකද නෑ transfer කරනවා කියන්නේ withdraw එකක් නේ withdraw එකක් අපි transfer කියලා දාමු transfer කරන්න පුළුවන් එතකොට ඒකේ interest එක calculate වෙනවා
ඒක ඔටෝමැටිකලි බැංකුවෙන් අපිට පොලියක් දෙනවා. සමහර බැංකු වලින් තියෙන සල්ලි කපලා දානවා. deposit, withdraw, transfer, calculate interest, account එකක් open කරන්න පුළුවන්, account එකක් close කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙම open close කරන්න පුළුවන් හින්දා මෙතන තව අපිට attribute එකක් දාන්න පුළුවන් account එකේ status කියලා. open කරාම status equal open, close කරාම status equal close. මොකද account එක close කරා කියලා delete කරන්නේ නැහැ. එකම දේ මෙහෙම account එකක් තිබ්බා. හැබැයි දැන් මේක close කරලා තියෙන්නේ කියලා බැංකුවෙන් කියනවා. ඒක ඔයගොල්ලෝ බැංක්ස් වල වැඩ කරන කට්ටියත් ඇතිනේ. Right, basically this is our now you should know how to map these to the code. How to map these to code. So that part is very important. You should know how to map this to C# or VB or whatever code. Okay, I'm going to this is the bank class and program. I'm going to right click here in my solution and I'm going to add class. Right click, add class. I'll give this class a name. This is C# and the class name is account. If you're doing the practical with me, you can do the same. So if you have open Visual C# by now, so you can go to right click in the Solution Explorer, click on add, then select account. Right click kara, add account here. ඊට පස්සේ add කරා. ඊට පස්සේ එයා class account එක හදනවා. දැන් ඔයාලා අර කියපු ඒවා තමයි දාන්නේ. එකක් තමයි int එකක් තියෙනවා account number. මේ account number කියන එක ඕන කෙනෙකුට view කරන්න පුළුවන් වෙන්න ඕන නේද? account number එක ඕන කෙනෙකුට දෙන්න පුළුවන් නේ. ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්ද? ඔයාට account number එකක් තියෙනවා ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්ද? එහෙම. ඒක fixed. power කියන්නේ බලන්න. Fixed. account number එක fixed වෙනස් කරන්න පුළුවන්ද ඕන කෙනෙක්ට? Fixed නේ. fixed. fixed හින්දා අපි කියනවා මේක private කියලා. ඔය කියන ඕන කෙනෙකුට වෙනස් කරන්න බෑ. private. හැබැයි මේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. බලන්න පුළුවන් නම් method එකක් තියෙනවා. හරි. මොකද දැන් private int කියලා දුන්නොත් බලන්නවත් බැරි වෙනවා. බලන්න බෑ, වෙනස් කරන්න බෑ, access කරන්න ඕන කෙනෙකුට කියන වෙනත් class එකකින් මේක access කරන්න බෑ. ඒ හින්දා මේකට අපිට method එකක් දෙන්න වෙනවා. public method එකක්. හැබැයි මේකෙන් කරන්න පුළුවන් වෙනස් කරන එක නෙමෙයි බලන්න විතරයි. මම කියනවා public int show නැත්නම් get get account number. මම මේ get account number method එකට කියනවා return කරන්න කියලා මේකේ account number එක. හරි. මේකට අපි කියනවා නම මේ මම කරපු එකට encapsulation කියලා. මේ මම කරපු දෙයට නමක් කියන encapsulation. ඔයගොල්ලන්ට මතක ඇති in HND you have learned this. HND වල ඔයාලා මේක ඉගෙන ගත්තා encapsulation. encapsulation කියන්නේ මොකක්ද? අපි අහමු encapsulation කියන එක අපි අහමු pawan කියන්න බලන්න. pawan මොකක්ද encapsulation කියන්නේ? mic එක on කරලා කියන්න pawan. on වෙන පාටක් නැද්ද දැන් මම? pawan දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා. ඒකට හරි කතා කරන්න ඕනේ ඉතින්. mic එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ type කරන්න පුළුවන්. මගේ mic එක වැඩ කරන්නේ නැහැ. ඒක එතකොට ලේසි. ඒතර මට ප්‍රශ්න අහන්න වෙන්නේ chat එකේ. pawan ඉන්නවද? නිදිද? හරි. pawan මං හිතන්නේ team account එක දාලා කොහේ හරි ගිහිල්ලා. තත්සරණි. hello. sir තත්සරණි. encapsulation ගැන ඔයාලට මතකද? මතක නැද්ද? නැත්නම් අහලම නැද්ද?
මතක නෑ සර්. මතක නැහැ. හරි. එහෙම කියන්නේ මතක නැත්නම් මතක නැහැ කියන. එතකොට මට විස්තර කරන්න පුළුවන්. නැත්නම් මම දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ දන්නවද නැද්ද කතා කරන්න බයද මොකුත් දන්නේ නැහැ. හරි. මතක නැත්නම් මම ඒක විස්තර කරලා දෙන්නම්. එන්කැප්සුලේෂන් කියලා කියන්නේ වෙන විදියකට කිව්වා data hiding කියලාත් කියනවා මේකට. හරි. එන්කැප්සුලේෂන් කියලා කියන එකට නමක් කියනවා data hiding කියලා. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන වණන් ටීවී එකක්. ටීවී එකක්. එහෙම නැත්නම් අපි ලේසියට ගමු ඊට ලේසි එකක් AC එකක්. එයා කන්ඩිෂන් එකක් තියෙනවා. ක්ලාස් රූම් එකේ හැරි ගෙදර හරි කොහේ හරි එයා කන්ඩිෂන් එකක් තියෙනවා. මේ AC එකේ ටෙම්පරේචර් එක ඔයාට වැඩි කරන්න පුළුවන්. ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට කියන්න තත්සන්නේ කොහොමද ඉන්ක්‍රීස් කරොත් උපරිම AC එකක උෂ්ණත්වය කීයට වගේ වැඩි කරන්න පුළුවන් වේද? උපරිම AC එකක් කීයකට වගේ වැඩි කරන්න පුළුවන් වේද? වැඩි කළා 16 උපරිම වැඩි කරන්න පුළුවන් 30යි. ඔව් 30ක් 31ක් ඒ වගේ තමයි මොකද අපිට දරා ගන්න පුළුවන් උෂ්ණත්වයට වැඩි වුණොත් එහෙම ඊට පස්සේ AC එකෙන් මිනි මරන්නත් ගන්නේ මිනිස්සු. හරි. AC එක වැඩි කරලා ඊට පස්සේ මිනිස්සෙක් මැරලා ඉන්න පුළුවන්. මේ ඉතින් ඒ හින්දා අපිට දරා ගන්න පුළුවන් උෂ්ණත්වයක් තමයි වැඩි කරන්නේ. 30ක් 31ක් වගේ තමයි AC එකක් වැඩි කරන්න පුළුවන්. අඩුම කරොත් ඒත් ඒ වගේ තමයි. අඩුම කරලා ෆ්‍රීස් කරන්නෙම බෑ. අඩුම කරලා කරන්න පුළුවන් උපරිම අඩු කරන්න පුළුවන් 16ක් 18ක් වගේ වෙනකම්. හරි ඉතින් එතකොට දැන් අපිට තිබ්බොත් මේ AC එකේ INT කියලා වේරියබල් එකක් INT ටෙම්පරේචර් කියලා වේරියබල් එකක් තියෙනවා. මේ ටෙම්පරේචර් කියලා වේරියබල් එකක් තිබ්බම ඔයාලා දන්නවා මේක පබ්ලික් වුණොත් එහෙම ඕන කෙනෙකුට කියන්න පුළුවන් ටෙම්පරේචර් සමානයි 12යි. තව කෙනෙක් ඇවිල්ලා කියයි ටෙම්පරේචර් සමානයි 20යි. තව කෙනෙකුට වතුර රත් කරගන්න ඕනේ. එයා කියනවා ටෙම්පරේචර් සමානයි 100යි. තව කෙනෙකුට මේ ඩීප් ෆ්‍රීස් එකක් හදාගන්නවා. අයිස් ටිකක් මුදව ගන්න ඕනේ. ඉතින් එයා කියනවා ටෙම්පරේචර් සමානයි 0යි. එහෙම AC එකේ වෙනස් කරන්න පුළුවන් වුණොත් කොහොමද? ඒතර ඒක සිකියුර්ද නැද්ද? ආරක්ෂාකාරී නෑ නේද? එහෙම කරන්න පුළුවන් වුණා නම්. ඒ කියන්නේ ටෙම්පරේචර් කියන වේරියබල් එක අපිට ළඟ අපිට පබ්ලික් විදිහට දුන්නා නම් එයාලා මිනිස්සු එක එක ඒවා එතන ටයිප් කරලා යයි. හරි එතකොට ඒක ප්‍රොටෙක්ටඩ් නෑ. ඒක හොඳ නෑ. ඉතින් ඒ හින්දා මේ ඉන්ක්‍රීස් කියලා හැම වෙලේම බටන් එකක් තියෙනවා. මේ උෂ්ණත්වය වැඩි කරන බටන් එක. ඔයගොල්ලෝ AC එකක් පාවිච්චි කරලා ඊළඟ දවසේ වැඩි කරලා බලන්න. එතකොට ඒ අප් බටන් එක නැත්නම් ප්ලස් බටන් එක ප්‍රෙස් කරාම උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් 16 තියෙන එකක් ප්ලස් කරාම 17යි, 18යි, 19යි, 20යි. ඔය විදිහට 30ට එනකම් වැඩි වෙනවා. 30 නොත් ප්ලස් කරනවා. දැන් වැඩි වෙන්නේ නැහැ. සද්ද එනවා ටීක් කියලා සද්ද එනවා හැබැයි වැඩි වෙන්නේ නැහැ. 30 ඉඳන් 31 32 එහෙම වැඩි කරන්න බලනවා වැඩි වෙන්නේ. හේතුව මේ ඉන්ක්‍රීස් කියන මෙතඩ් එක මේ මෙතඩ් එක ඇතුලේ කියලා තියෙනවා මේ if මේ මෙතඩ් එක ඇතුලේ කියලා තියෙනවා පොඩි පාලනයක් දීලා තියෙනවා if මේ ටෙම්පරේචර් එක දැන් ටෙම්පරේචර් එක 30ට වැඩිය අඩුයි නම් නැත්නම් 31ට වැඩිය අඩුයි නම් විතරයි වැඩි කරන්න දෙන්නේ. එහෙමනම් තමයි ඔයාට මේක වැඩි කරන්න දෙන්නේ. 31ට වැඩිය අඩු එකක් නම් විතරයි ඔයාට පුළුවන් ටෙම්පරේචර් එක වැඩි කරන්න. එකකින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්තම් මොකුත් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම අඩු කරන එකෙත් කියනවා 16ට වැඩි නම් තමයි අඩු කරන්න දෙන්නේ. 16ට වැඩි කියන 17 නම් අඩු කරන්න දෙනවා. 16ට වැඩි 20යි අඩු කරන්න දෙනවා. 15 තියෙනවා. දැන් 16ට වැඩි නැහැ. අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ කන්ට්‍රෝල් එකක් තියාගන්න පුළුවන් මේ වේරියබල් එකේ වැලියු එකට. එන්කැප්සුලේෂන් කියලා කියන්නේ අපි සිස්ටම් එකක තියෙනවා වේරියබල් මේවා ප්‍රයිවට් වේරියබල්. හැබැයි පබ්ලික් මෙතඩ් හරහා විතරයි ඒව ඇක්සස් කරන්න පුළුවන්. ඒතර ඇයි මේ පබ්ලික් මෙතඩ් එකක් දාන්න කියලා අහුවොත් ඒකට හේතුවක් තියෙනවා. පබ්ලික් මෙතඩ් එකක් දාන්න හේතුව මොකද්ද? කන්ට්‍රෝල් එක තියාගන්න. කියන විදිහට විතරයි පුළුවන්. දැන් බලන්න මෙතනදී මම කිව්වා get account number. get account number කියන එක account number එක රිටර්න් කරනවා. රිටර්න් කරන්නේ මොන type එකකින්ද? ඒක තමයි මෙතන දීලා තියෙන්නේ. integer. ඇයි integer වෙන්නේ? මෙතන declare කරෙත් integer. integer එකක් රිටර්න් කරනවා නම් අපි method එකටත් දාන්නේ integer කියලා. integer variable එකක් රිටර්න් කරනවා නම් නැත්නම් integer value එකක් රිටර්න් කරනවා නම් අපි method එකටත් දාන්නේ integer. public කියන්නේ ඕන කෙනෙකුට access කරන්න පුළුවන්. access කරලා integer එකක් ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට access කරන්න පුළුවන්. integer එකක් ලබා ගන්න පුළුවන්.
කොහොමද access කරන්නේ get AC නම් කියලා. get ACC නම් හරි account number. එහෙම තමයි access කරන්නේ. හැබැයි එකකින් වෙන එකම දේ මොකද්ද? අර account number එක දෙන එක. කාට හරි පුළුවන් ද account number වෙනස් කරන්න මේ method එක පාවිච්චි කරලා? එහෙම කරන්න බෑ. ඉතින් variable එක private හින්දා වෙන කාටවත් මේක access කරන්නත් බෑ. හරි මම මේක නිකන් උදාහරණයක් විදිහට අපි බලමු මේ program.cs එකට යනවා. sorry. මේ program.cs එකට ගිහිල්ලා මම මේ program එකේදී කියනවා account අර මගේ class එක account AC සමානයි account නැත්නම් මම දානවා sum ACC සමානයි new account මම මේ කරේ object එකක් හදාගත්ත එක. අර class එකෙන් object එකක් හදුවා. object එකේ නම සම්පත් ACC. account කියන class එක මම declare කරපු ඒකෙන් සම්පත් ACC කියලා account එකක් හැදුවා. new account කියන්නේ ඒකේ construct එක දීලා උන object එකක් හැදුවා. object එකක් හැදුවට පස්සේ මම කියනවා මෙහෙම. සම්පත් ACC. සම්පත් ACC එකට මම කියනවා dot හරි මේ dot එක දැම්මම බලන්න මට එන ඒවා මොනවද කියලා. equals එනවා get account number එනවා get hash code එනවා get type එනවා to string. මේවා default එනවා equals කියන ඒවා get hash code get type to string කියන ඒවා default කියන්නේ එයාට එයාගේ object එකෙන් inherit වෙච්ච එක. class එකක් හැදෙනකොට ඕනම class එකක් inherit වෙනවා ඒ object කියන එකෙන්. එතකොට මේ object එකෙන් ආපුවා තමයි මේ තියෙන්නේ bool object. මෙතනට ගියාම එතනක් පෙන්නයි මේ object එකෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මෙතනට ගියාම object එකෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ type object. to string ඇවිල්ලා තියෙන්නේ ඒකත් object එකෙන් ඇවිල්ලා තියෙන්නේ. get account number ඒක ඇවිල්ලා තියෙන්නේ account එකෙන් මේ int account. එතකොට මට කරන්න පුළුවන් එකම දේ get account number. මම මේ get account number විදියට ගන්න එක මට save කරගන්න පුළුවන් මගේ own variable එක int k සමානයි සම්පත් acc.get account number. මේ සම්පත් acc කියන්නේ මගේ object එක get account number යට ආවේ මෙන්න මේ public method එකේ හින්දා. හැබැයි මේකෙන් කරන්න පුළුවන් එකම දේ account number එක ගන්න එක විතරයි. මට කියන්න බෑ මෙහෙම සම්පත් acc. ඔයාලට මතකයිනේ මේක මේ තියෙන account number මේක copy කරලා මෙතනට ගිහිල්ලා මට කියන්න බෑ paste කරලා සමානයි 12යි කියලා account number එක වෙනස් කරන්න බෑ. එයා error එකක් දෙනවා මෙතන ගියාම. මොකද්ද? මේක මේ තියෙන්නේ is inaccessible due to protection level. මේක protect කරලා තියෙන්නේ. ඒ හින්දා account number මේක access කරන්න බෑ. එහෙම වෙනස් කරන්න දෙන්න බෑ. එකම දේ තියෙන number එක ගන්න පුළුවන් වෙනස් කරන්න බෑ. දැන් තේරෙනවද encapsulation? සත්සරණි hello ඔව් සර් දැන් චුට්ටක් පැහැදිලි. දැන් පැහැදිලි නේද? ඒ කියන්නේ මොකක්ද ඇත්තටම වෙන්නේ? මේකෙන් පාලනයක් සහිතව අපි access කරන්න දෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට බඩගිනි. බඩගිනි නම් මොකක්ද ඇත්තටම යන්න ඕන බඩට කෑමක් යන්න ඕන එකනේ තියෙන්නේ නේද? ඔව් සර්. බඩට මොන හරි කෑමක් යන්න ඕන. හැබැයි ඔයාලා මෙහෙම කරනවා. ඔයාලා එකපාරටම බඩගිනි කියලා ගන්නවා පිහියක් කපනවා මැද්දෙන්. ඒකල බඩට දා ගන්නවා බනිස් ගෙඩියක් මහනවා. එහෙම කරනවද? නෑ. හරි. හැබැයි අන්තිමට වෙන්න ඕන ඒකනේ. අන්තිමට වෙන්න ඕන අපේ ආමාශයට මොන හරි ආහාරයක් යන්න ඕන. හැබැයි ඒකට අපේ ජීවි පද්ධතියෙන් හදපු ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ආයෙත් තමයි කනවා කියලා කියන්නේ. කනවා කියන මෙතඩ් එකෙන් එකපාර එහෙම ආහාරයක් දැන් බනිස් ගෙඩියම වුණුනත් එහෙම එකපාරටම ගන්න බෑ. ඇයි ඒ? ඒකේ මැද්දේ වැඩ කරනවා තව මෙතඩ් එකක් උගුරේ හිර වෙනවා කියන මෙතඩ් එක. හරි. හිරවනවා කියන මෙතඩ් එක සපෝට් කරන්නේ නැහැ. කනවා කියන මෙතඩ් එකට එකපාර බනිස් ගෙඩියක් ගිලින්න. ඒ හින්දා අපි කෑලි වලට කඩලා කුඩා ප්‍රමාණයෙන් ගිලින්න පුළුවන් ප්‍රමාණයෙන් හිර වෙන්නේ නැතුව ඒක ආමාශයට යවන්න ඕන. ඉතින් ඒක මෙතඩ් එකක්. ඒ ක්‍රමයට විතරයි ඒක ආමාශයට යවන්න පුළුවන්. දැන් අපි දැන් කටින් දාන්නේ නැතුව වෙන ක්‍රමෙන් හරි ඔක ආමාශයට දාන්න ගියොත් හරි එහෙම නැත්නම් එකපාර ඔපරේට් කරලා දාන්න ගියොත් ඒක එහෙම සිස්ටම් එකකට වැඩ කරන්න බෑ. සිස්ටම් එකකට තියෙනවා නැචරල් සිස්ටම් එකකට උනත් තියෙනවා මෙතඩ් එකක්. ඔයාලගේ අම්මා තාත්තා ඔයාලා ඉපදෙනකොට දීපු මෙතඩ් එක හරහා තමයි ඔය වැඩේ කරන්න පුළුවන්. ඒක එන්කැප්සුලේෂන්. එන්කැප්සුලේෂන් කියලා කියන්නේ අපිට පේන්නේ ඒක කැප්සූල් වෙලා තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ. කැප්සූල් කියලා කියන්නේ මොකක්ද?
කරල් අර තියෙන කැප්සූල් බොන්න. ඒක ඇතුලේ තියෙන දේවල් අපිට පේන්නේ නැහැ. ඒතර ඇමොක්සිලින් කරලක් බොනවනම් ඒක ඇතුලේ තියෙන ඩෝස් එකක්. මිලිග්‍රෑම් ගාණක් සංයුතියක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඒක හදලා තියෙන්නේ ඒ මිලිග්‍රෑම් ගාණ අපේ ඇඟ ඇතුලට යන විදිහට. ඒ සංයුතිය ඒක වෙනස් කරන්න අපිට බෑ. එන්කැප්සුලේෂන් කියන්නේ ඒකයි මෙතඩ් එකකින් මේ ප්‍රයිවට් වේරියබල් එකක්. ආමාශය කියන්නේ ප්‍රයිවට් වේරියබල් එකක්. කැප්සූල් එකේ තියෙන මේ කෙමිකල් එක කියන්නේ ප්‍රයිවට් වේරියබල් එක. ඒවට ඩිරෙක්ට් ඇක්සස් දෙන්නේ නැහැ. ඒ අදාළ මෙතඩ් එක හරහා විතරයි ඇක්සස් දෙන්නේ. එහෙම කරන්නේ අපේ සිස්ටම් එකේ තියෙන සිකියුරිටි එකට. හරි මම හිතනවා එන්කැප්සුලේෂන් තේරෙන්නේ නැති කියලා. අදහස ගන්න. හරිද අනිත් අය? හරි. ඔන්න දැන් මම ඉතින් get account number කියන එක දැම්මා. ඊළඟට තව දෙයක් අපිට මෙතන කරන්න පුළුවන් get account number කියන එක ඇත්තටම බැංකුවට තියෙන්න ඕන පරණ account එකේ විස්තර. ඉතින් මේ class account එක හැදෙන්න කලින් බැංක් එකට තියෙන්න ඕන මේ සාමාන්‍යයෙන් අපි කියනවා එකට මේ class account එකේ මේ account කියන එක හැදෙනකොට static variable එකක් තියෙන්න ඕන static int account කීයක් මේ බැංකුවේ තියනවාද කියලා මම කියනවා account 100ක් තියෙනවා කියලා පටන් ගන්න. එතකොට මේ private account number එක එන්නේ කොහොමද? මේ private account number එක එන්නේ තියෙන account එක එකක් එකතු වෙලා count plus sorry මුලින් එනවා plus count තියෙන account එකට එකක් එකතු වෙලා තමයි එන්න ඕන. ඉතින් ඒත් එක්කම තව දෙයක් වෙනවා. මොකද්ද මේ account count එක එකකින් වැඩි වෙනවා. හරි count plus දාපින්න ඇත්තට මේක මේවා කරන්න ඕනෙත් නැහැ. මෙතන count එක එකකින් වැඩි වෙනවා. මේ මොකද්ද කරේ? static variable අයිති වෙන්නේ කාටද? static variable අයිති වෙන්නේ belongs to the class. static variable අයිති වෙන්නේ class එකට. static variable එකක් අයිති වෙන්නේ class එකට. ඉතින් class එකට අයිති වෙන variable object හැදෙන ගානට අලුතෙන් හැදෙන්නේ නැහැ. මුළු class එකටම එකයි. කියන්නේ මුළු බැංකුවටම දැනට තියෙන account 100යි. එතකොට අලුත් account එකක් හැදෙද්දි කොයි වෙලාවෙද හැදෙන්නේ අලුත් account එකක්? අලුත් account එකක් හැදෙන්නේ කවුරු හරි මෙහෙම new account කියලා කිව්වම නේ. new account කියලා කිව්වම තමයි අලුත් account එකක් හැදෙන්නේ. ආයකට අපි කියනවා construct එක කියලා. හරි. public account කියන්නේ construct එක. මේ construct එක ඇතුළේදී අපිට කියන්න පුළුවන් මෙන්න මේක සිද්ධ වෙන්න කියලා. this dot account number සමානයි plus count. count එක එකකින් වැඩි වෙලා මේ account එකට හම්බ වෙන්න කියලා. හරි. මම දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මම දැන් මේක සේව් කරනවා. මෙතනට මේකත් සේව් කරලා මම මෙතන කියනවා මෙහෙම මැසේජ් එකක් දෙනවා console ඔයා ලියන්න write line මේ කේවල console.write line k ඊට පස්සේ මම console.read line එකක් දානවා. හරි මට ඔයාලගේ කවුරු හරි කියන්න මේ k වලට එන අගය මොකක්ද කියලා. මොකක්ද මෙතන print වෙන්නේ? k වලට එන අගය මොකක්ද? 100ද 101ද? 102 102 එහෙම උනේ කොහොමද? මම account සම්පත් account equal new account කිව්වම මොකද වෙන්නේ? ඒ කියනකොටම මෙන්න මේ construct එක run වෙනවා. construct එක අනුව එයා මොකද කරන්නේ? account number එක assign කරනවා. account number එක assign කරන්නේ එකකින් වැඩි කරලා. තියෙන්නේ 100 මේ plus දෙකෙන් වා හිතුවත් දෙකකින් වැඩි වෙනවා කියලා නෑ. plus දෙකෙන් එන්නේ එකකින් වැඩි වෙන එක. මේක අපිට කරන්න පුළුවන් මේ විදිහට. ඔයාලට ඔක අපහැදිලි නම් අපිට මේ වගේ line දෙකකට ලියන්න පුළුවන්.
count equal count plus 1 count equal count plus 1 this dot count equal count කියලා කියන්න පුළුවන්. this dot count number equal count. දැන් වෙලා තියෙන 100 තිබ්බා 100ට එකක් එකතු වුණා ඒ එක මෙතනට assign වුණා. හරි. එහෙමනම් මම මේ ප්‍රෝග්‍රෑම් එක run කරනකොට මට print වෙන්න ඕන අගේ තමයි 101 කියලා කියන්නේ. හරි. මේ 101 කියන අගේ තමයි print වෙන්නේ. හරි. මම තව account එකක් හැදුවා. මම තව account එකක් හදනවා. මම සම්පත් account නැතුව මම කියනවා ආයෙ තව account එකක් හදනවා මේ වගේම account සම්පත් account 2 කියලා ගමු. මේක new account එකක් කියලා කියනවා. ඊට පස්සේ මම console එකට කියනවා මේ සම්පත් account 2 එකේ සම්පත් account 2 එකේ තියෙන 2 එකේ නම් එක print කරන්න කියලා. දැන් අපිට output එක විදිහට හම්බ වෙන්නේ මොකක්ද? පළවෙනි එකේ output එක 101යි. මේකේ output එක පළවෙනි එකේ output එක 101යි. දෙවෙනි එකේ output එක මොකක්ද? account 2 හැදෙනකොට මොකද වෙන්නේ? ආයෙත් new account කියන construct එක run වෙනවා. account කියන construct එක run වෙනකොට මොකද වෙන්නේ? තියෙන account එක දැන් account එකක් තියෙනවනේ බැංකුවේ දැනට 100යි. එතකොට පළවෙනි account එක හැදුවා නම් මේක 101 වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? 102 වෙනවා. 102 වෙලා අලුත් සම්පත් account 2 එකට එක assign වෙනවා. එහෙනම් දෙවෙනි එකෙන් print වෙන්නේ මොකද්ද? හරි read line එක enter කරාම දෙවෙනි එකෙන් print වෙනවා 102යි කියලා. හරි. වෙන දේ තේරුණාද? තේරුණ නැත්නම් ආයෙ අහන්න. තේරුණාද නැද්ද? තේරුණා සර්. count එක කාගේද maintain වෙන්නේ? count එක maintain කරන්නේ කවුද? දැන් උදාහරණයක් විදිහට ඔයාලා register වෙනවා. register වෙනකොට එක්කෙනෙක් register වෙනවා නම් registration number එක 15203 කියලා. ඊළඟ එක register වෙනකොට එයාගේ registration number එක මොකද්ද? 15204. ඊළඟ කෙනා register වෙද්දී එයාගේ registration number එක 15205. එහෙම නේද වෙන්නේ system එකේ? එතකොට එක එක කෙනාට එන්නේ එක එක registration numbersද නැද්ද? එක එක ඒවා සර්. එක එක registration numbers. හැබැයි ආයතනය ගත්තොත් ඒ අදාළ ආයතනයේ තියෙන සිසුන් සංඛ්‍යාව කියලා ඇහුවොත් එක එක සංඛ්‍යාවද තියෙන එක සංඛ්‍යාවයිද? කවුරුහරි ඇවිල්ලා අහනවා ඔයාලගේ ආයතනයේ සිසුන් කීයද? ළමයි කී දෙනෙක් ඉන්නවද? දැන් එන්නේ එකයි නේද? එක උත්තරයයිනේ නේද? ඒ වෙලාවේ තියෙන count එක. හරි. හැබැයි මං අහනවා ඔයාගේ registration number එක මොකක්ද? දැන් උදාහරණයක් විදිහට මට කියන්න රුවන්තිකාගේ registration number එක මොකක්ද? 15448. හරි. ඊට පස්සේ රුවන්තිකාට පස්සේ register වුණ කෙනාගේ registration number එක 15449. හරි. එතකොට මං අහනවා දැන් ඒ එක එක කෙනාට එක එක ඒවා තියෙන්නේ. එක එක කෙනාට එක එක registration numbers. හැබැයි මං අදාළ ආයතනයට ගිහිල්ලා අහනවා ඔයාලගේ ආයතනයේ registration කීයක් තියෙනවද? එතකොට කියන්නේ එක උත්තරයයි. මේ එතකොට කියන්නේ නෑ රුවන්තිකා යනකොට 15488යි ඊට පස්සේ තව එක්කෙනෙක් ආව ගයාන් කියලා එයාම 15440 එහෙම කියන්නේ නෑනේ. ඔයාලගේ ආයතනයේ ළමයි කීයද කියලා ඇහුවම ළමයි ගාන තමයි කෙලින්ම කියන්නේ. හරි ඒක උත්තරේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙන්න මෙතන කියන්නේ මේ වචන වලින් කියන්නේ. යම්කිසි variable එකක් static නම් මුළු class එකටම තියෙන්නේ ඒ variable එකෙන් එකයි. යම්කිසි variable එකක් static නම් මුළු class එකටම තියෙන්නේ ඒ variable එකෙන් එකයි. හැබැයි යම්කිසි variable එකක් static නෙවෙනවා නම් අපි කියනවා instance variable. instance variable
එයා අයිති belongs to object. object එකට තමයි එයා අයිති. object එකෙන් object එකට එයාගේ වටිනාකම වෙනස්. දැන් first name කියන එක static variable එකක්ද instance variable එකක්ද? power මට කියන්නේ first name කියන එක instant ද static ද? name කියන එක first name කියන එක instance ද කියන එක එක්කෙනාට වෙන වෙනම තියනවාද නැත්නම් static ද? ඔක්කොටම එකයිද? instance. එක එක්කෙනාට වෙන වෙනම තියෙනවා. institute කියන එක institute එකේ නම දැන් ඔයා එක්තරා institute එකක ඉන්නවා නම් x කියලා. ඒ institute එකේ නම static ද නැත්නම් එක එක්කෙනාට එක එකද? static no static. එතකොට ඔයාට තේරෙනවා දැන් program එක static දාන්න ඕන මොනවාද? ඒ වගේම instance දාන්න ඕන මොනවාද කියලා. මුළු object ඔක්කොටම එක value එකයි නම් තියෙන්නේ static දාන්න. හැබැයි object එකෙන් object එකට වටිනාකම් වෙනස් වෙනවා නම් normal instance variable එකක් විදියට දාන්න ඕන. Understood? yes sir Right. So repeat this, repeatedly watch this video, right? Because these are the programming basics. If you cannot remember these basics, you are in big trouble. Right? මේක ඔයා Java ඉගෙන ගත්තත් එකයි, Python ඉගෙන ගත්තත් එකයි, Ruby on Rails කතා කරත් එකයි, PHP කතා කරත් එකයි, එහෙම නැතුව C# කතා කරත් එකයි, VB කතා කරත් මොනවා කතා කරත් මේ concept මයි. Static variable කියන static variable මයි. instance variable කියන instance variable මයි මොන language එකෙත් එකයි. ඊළඟට constructor කියන කෙනා object එක හැදෙනකොට එයා තමයි run වෙන්නේ. object එක හැදෙනකොට constructor කියන method එක. constructor method එකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද විශේෂත්වය? මේ class එකේ නමමයි constructor එකට තියෙන්නේ. මම මෙතන උඩින් ලියන්නම් comment එකක් විදියට. constructor is account. It has same name like the class name. Class name එකම තමයි එයාට තියෙන්නේ. හරි? Okay. දැන් ඔන්න අපි දන්නවා constructor එකක් කියන්නේ මොකක්ද? instance variable එකක් object වලට අයිති variable මොනවාද? belongs to object. then class වලට අයිති variable මොනවාද? ඒක class එකටම තියෙන එක copy එකයි. object 100ක් ඇදුවොත් instance variable මොකද වෙන්නේ? copy 100ක් හැදෙනවා. object 100ක් ඇදුවොත් instance variable copy 100ක් හැදෙනවා. හැබැයි static variable නම් ඒ object 100ටම එක static variable එකයි. හරි. ඒ වගේම තමයි අපි static method එකක් දැම්මොත් මේ static method එකත් class එකට අයිති. ඒ කියන්නේ ඔයා object 100ක් හැදුවට method 100ක් හැදෙන්නේ නැහැ. හැබැයි එහෙම නෙවෙයි normal instant මෙන්න මේ වගේ ඒවා. මේවා static නේ non static method. මේ method class එකට එක ගානේ හැදෙනවා. sorry මේ object එකට එක ගානේ හැදෙනවා. static දැම්මොත් මේක මුලින් object එකට එක ගානේ හැදෙන්නේ නැහැ. මුළු object ඔක්කොටම එකයි. දැන් උදාහරණයක් විදිහට මෙතන බලන්න. මෙතන තියෙනවා static void main. static කියන්නේ කාටද අයිති? ආයෙත් කියන්නේ static කියන්නේ කාටද අයිති? class එකට. class එකට අයිති නම් copy කීයක් හැදෙනවද object වලට? 1 copy. මේක static තිබ්බේ නැත්තම් object එකෙන් object එකට copy හැදෙනවා. හරි ඒ හින්දා මුළු program එකටම ඒක run වෙන තැන් තියෙන එකයි. මේ static එක විතරයි. හරි ඒ හින්දා තමයි static දාන්නේ. දැන් මේ වචන තේරෙන්න ඕනේ. static දාන්නේයි static නොදාන්නේයි ඊළඟට construct එකක් හදන්නේ කොහොමද? construct එකක් හැම වෙලෙම public. public නැති construct එකක් වැඩක් නැහැ. හරි public නැති construct එකක් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයා කියනවා මගේ ළඟ තියෙනවා මෙන්න මෙච්චර මුදලක් කියලා ඔයා කියනවා. නැත්නම් ඔයා කියනවා මෙන්න මේ වගේ ඒකකයක් ඔයා අලුත්ම එකක් හදලා කියනවා ගයාන් කියන මුදල් ඒකක දෙකක් මගේ ළඟ තියෙනවා. හැබැයි ගයාන් කියන මුදල් ඒකකේ කොහෙවත් පාවිච්චි කරන්න ඒක පබ්ලික් නෑ. ඉතින් ඒ ගයාන් කියන මුදල් ඒකකෙන් වැඩක් නෑ. ඒ කියන්නේ පබ්ලික් නැති කන්ස්ට්‍රක්ට් එකකින් කවදාවත් ඔබ්ජෙක්ට් හදන්න බෑ. ඔයා කියනවා මගේ කාර් එකක් තියෙනවා මගේ කාර් කන්සෙප්ට් එකක් තියෙනවා මේ කාර් කන්සෙප්ට් එක මගේ ටෙම්ප්ලේට් එකක්. කාර් ටෙම්ප්ලේට් එකක් නැත්නම් කන්සෙප්ට් එකක් තියෙනවා මේ කාර් එක
මේ ඇත්තටම ෆුවල් ඕන නැහැ. මේක යන්නේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලින් කියලා කියනවා. හැබැයි එහෙම කාර් එකක් ඔයා හදලා නැහැ. ඒක කන්සෙප්ට් එකක්, ටෙම්ප්ලේට් එකක්, ක්ලාස් එකක් විතරයි. ඒ ක්ලාස් එක හදලා තිබ්බට ඒ ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් හදන්න කන්ස්ට්‍රක්ට් එකක් නැහැ. කන්ස්ට්‍රක්ට් එකක් නැති හින්දා කවදාවත් එහෙම කාර් හැදෙන්නේ නැහැ. ඒවා කන්ස්ට්‍රක්ට් එකක් හැදුවොත් විතරයි කන්ස්ට්‍රක්ට් එකක් හදලා ඒ කන්ස්ට්‍රක්ට් එක පබ්ලික් කරලා දුන්නොත් විතරයි ඒකෙන් ඔබ්ජෙක්ට් හදන්න පුළුවන් අනිත් අයට. ඒ જાති කාර් හදන්න පුළුවන්. ඉතින් එහෙම ඔබ්ජෙක්ට් නැති ඒවට අපි නමක් කියනවා. ඒවට අපි කියනවා ඇබ්ස්ට්‍රැක්ට් කියලා. ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේ තාම බිහි වෙලා නැහැ. බිහි වෙන්න නියමිතයි තාම හදලා නැහැ. ඇබ්ස්ට්‍රැක්ට්. හරි. ඔය වචන ටික මතක තියාගන්න. දැන් අපි සෑහෙන දුරකට මේක කරලා තියෙන්නේ. කන්ස්ට්‍රක්ට් එකක් තියෙනවා. අපි කතා කරා එන්කැප්සුලේෂන් ගැන. එතකොට ඊළඟට මට ඕන මේකට කොහොම හරි මෙතඩ් එකක් හදා ගන්න ඕන. දැන් account number එකක් හරි මට ඕන සල්ලි දාන්න. සල්ලි දාන්න නම් balance එකක් තියෙන්න ඕන. balance එකත් හැමෝටම access කරන්න පුළුවන් වෙන්න බෑ. දැන් මම දානවා private int නැත්නම් double balance. හරි. සමහර බැංකුව account තියෙනවා බැංකුව ගානේ රුපියල් 1000ක් එහෙම දාලා දෙනවා පටන් ගන්නකොට. පොඩි කාලේ එහෙම දාලා දෙනවා. හරි ඊට පස්සේ වාත් ගානක් දාලා පටන් ගන්නවා. ඉතින් මම දැනට මෙහෙම බැංකුව ගානේ සල්ලි දාන්නේ කියලා බැලන්ස් එක 0යි කියලා දෙන්න. නැත්නම් ඔයාට සල්ලි දාලා පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මගේ මෙතඩ් එකක් තියෙනවා ඩිපොසිට්. මට කියන්න ඕන කෙනෙක් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්ද account එකට? ඔව්. ඔව්. එහෙමනම් මේ මෙතඩ් එක public ද private ද? public. සල්ලි දැම්මට පස්සේ මොනවද කියන්නේ? සල්ලි දැම්මට පස්සේ මොනවා හරි කියනවද? ඒ කියන්නේ මොකක් හරි විශේෂයෙන් අපි දන්න variable type එකකින් අපිට output එකක් හම්බ වෙනවද? නිකන් සල්ලි වැටෙනවා විතරද? කතා කරන්න. සල්ලි දැම්මම සල්ලි වැටෙනවා විතරද නැත්නම් සල්ලි වැටුණා කියලා මැසේජ් එකක් එමෙනවද? නැත්නම් සල්ලි වැටුණා කියලා yes no කියලා හරි මොකක් හරි පණිවිඩයක් අපිට එනවද? පණිවිඩයක් එනවා සර්. ඒ පණිවිඩය මොන જાතියද? සල්ලි දැම්මා කියලාද? ඒ කියන්නේ පණිවිඩයේ වර්ග කීපයක් තියෙනවද නැත්නම් සල්ලි වැටුණාද නැද්ද කියන එක විතරද තියෙන්නේ? සල්ලි වැටුණාද නැද්ද? වැටුණා කියලා. ඔව් සල්ලි වැටුණා නම් වැටුණා නෑ. ඒක වැරදුනා නම් ඩිපොසිට් එක එරානේ. එක්ක yes වෙන්න ඕනේ. ඒ ට්‍රාන්සැක්ෂන් එක ස්වභාවය. එක්ක කම්ප්ලීට් වෙන්න ඕනේ, එක්ක කම්ප්ලීට් නැති වෙන්න ඕනේ. එක්ක කම්ප්ලීට් වෙන්න ඕනේ, එක්ක ටර්මිනේට් වෙන්න ඕනේ. ඒ හින්දා මම මෙතන දානවා බූලියන් කියලා. නැත්නම් බූලියන් දැම්මත් කමක් නැහැ. බූලියන් නැත්නම් බූල් කියලා දාන්න පුළුවන් data type එක. public bool deposit. deposit කරන්නේ මොනවාද? deposit කරන්නේ මොනවාද? cash දෙන්නේ මොනවාද? සත තියනවද නැත්නම් පූර්ණ සංඛ්‍යාව විතරද? දශම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන් සර්. තියෙන්න පුළුවන්. හරි එතකොට අපි දෙනවා double cash. හරි. දැන් මේක දෙන හැටි බලන්න මෙතඩ් එකක් හදන හැටි. public දැම්මා. bool කියන්නේ මේකේ yes no value එකක් දෙන්න ඕන. සල්ලි වැටුණාද නැද්ද කියලා. boolean කියන්නේ ඒකට yes no. ඔව් ඕ නැහැ. deposit තමයි මෙතඩ් එකේ නම. මේකට දෙන්න ඕන මොනවද? deposit කරන්න ඕන මොනවද? සල්ලි. සල්ලි මොන වර්ගයේද? double. programming වලින් හිතන්න ඕනේ. රුපියල් කියලා එහෙම දෙන්න බෑ. public මෙතන දෙන්න බෑ සල්ලි වැටුණාද නැද්ද? deposit රුපියල් cash එහෙම දෙන්න බෑ. ඒ වෙනුවට programming වල වෙනම විදියක් තියෙනවා. public කියන්නේ ඕන කෙනෙකුට පුළුවන්. boolean කියන්නේ මේකේ result එක විදියට yes no හරිද නැද්ද කියන එක දෙනවා. මොකද්ද කරන්නේ? deposit කියන එක. ඒකට input එකක් විදියට මොනවද දෙන්නේ? cash. හරි. ඔන්න cash දුන්නම deposit කරාම මොකද වෙන්න ඕන? අපේ තියෙනවනේ balance එක. this dot balance සමානයි මොකද වෙන්න ඕන? මෙහෙම දුන්නොත් හරියද?
this dot balance සමානයි cash. හරිද? දාන සල්ලි balance එකට යනවද නැද්ද? යනවා සර්. එතකොට මම මේ දෙන එක හරිද? රුපියල් 100ක් දුන්නා මෙතන. ඒ දෙන 100 balance එකට යන්න ඕනද නැද්ද? එතකොට මම දීලා තියෙන එක හරිද? වැරදිද? කතා කරන්න. රොවින්දිය කියන්න බලන්න හරිද වැරදිද කියලා. හරි සර්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාගේ account එකේ රුපියල් 50000ක් තියෙනවා. කවුරු හරි කියලා 10000ක් දානවා. දැන් account balance එක කීයද? 10000යි නේ. අර 50000 බැංකුවෙන් ගත්තා වෙනවනේ. balance එතකොට මොකද්ද logically හරි විදිය මොකද්ද? this dot balance සමානයි මොකද්ද? this dot balance plus cash. තාර්කිකවත් හරි හිතන්නේ වැඩෙත් වෙනවා තමයි. 50000 තියෙන account එක 10000 දැම්මම පස්සේ 10000 වුණොත් අවුල් වෙඩේ. එහෙනම් this dot balance සමානයි this dot balance plus cash. ඊට පස්සේ ඉතින් අපි කියන්න ඕන මේක මේ balance එක සල්ලි වැටුණා නම් ඒක බලන්න පුළුවන් if මට ඕන මේක දාගන්න පුළුවන් කලින් balance එක old balance int old balance සමානයි this dot balance හරි ඊට පස්සේ මම බලනවා if this dot then balance එක then balance එක සමානයිද කියලා old balance එකට මේ cash එකතු කරාම එන value එකට තියෙන balance එකට ඒ කියන්නේ රුපියල් 50000ක් තිබ්බා 50000ට cash එකතු වුණාම 10000 එකතු වුණාම 60000 ආවනම් අපි කියනවා එහෙමනම් ඒක එහෙමනම් return කරන්න true කියලා return කරන්න. එහෙම නැත්නම් තිබ්බ ගානට වැඩි වෙලා නැත්නම් deposit වෙලා නැහැනේ. එහෙමනම් මම කියනවා return කරන්න false කියලා. හරි. කද්ද තියෙන error එක මෙතන int දාන්න බෑ. double හරි දැන් මම කරන්නේ මොකද පරණ balance එක මතක තියාගන්නවා පරණ balance එකට අලුත් cash ටික එකතු කරනවා ඊට පස්සේ බලනවා ඇත්තටම අලුත් cash එක දැන් හැදිච්ච cash එක සමානද කියලා පරණ balance එකට අලුත් cash එකතු කරාම එන ගානට එහෙම සමාන නම් return true නැත්නම් return false හරි දැන් අපි සල්ලිත් දාමු මෙතන අපි account එක හැදුවා විතරක් නෙමෙයි අනිත් පැත්තට අපිට පුළුවන් සල්ලි දාලා බලන්න program එකේ මම කියනවා right මේ සම්පත් account එකට සල්ලි දාන්න කියලා. ඒක අපි කියන්නේ මෙහෙමයි. bool result සමානයි සම්පත් account එකට සල්ලි deposit කරන්න. කීයක්ද deposit කරන්නේ? 4000යි 750ක් deposit කරන්න. කියලා කියනවා. 4000යි 750ක් deposit කරන්න කියලා කියනවා. deposit වෙලාද කියලා බලන්නේ කොහොමද? if result එක true නම් එහෙමනම් අපි කියනවා deposit successful කියලා message එකක් දෙන්න කියලා. console.writeline deposit කරන amount එක කියලා දාන්න පුළුවන්. එතනට ඒක ඕනෙත් නෑ අපි නිකන් දාමු successfully deposited to කියලා මේ account number එක දෙන්න කියලා. account number එක තමයි K කියන account එකට. දැන් මේ message එක ඕනේ නැහැ අපි. ඒ වෙනුවට කියනවා successfully deposited to K account කියලා message එකක් දෙන්න කියලා. දැන් ඕන balance එකත් අපිට පෙන්වන්න පුළුවන්. මම තව එකක් දාන්නම් balance එක බලන්න අලුත් method එකක් මෙතන
public show balance මම කියන එකට කියලා public show balance balance එක එන්නේ මොන type එකෙන්ද කියලා අපි කියන්න ඕන අපිට එන්නේ double වලින් නැත්නම් කෙලින්ම string වලින් දෙන්නත් පුළුවන් string වලින් දෙනවා නම් මට කියන්න තියෙන්නේ return string එකක් your balance is the account balance is return account balance is balance එක මේකට එකතු කරන්න ඕන this dot balance ඒකේ ඕනනම් currency type එකක් දෙන්න පුළුවන් අපිට rupees account balance is this dot balance rupees කියලා දෙන්න පුළුවන් දැන් මේක save කරලා අපි මෙතනින් අහමු right balance එකත් පෙන්වන්න කියලා successfully deposited to account ඊට පස්සේ balance එක මට කියන්න පුළුවන් console dot right line sampath account dot show balance show balance method එකෙන් මොකද කරන්නේ string එකක් දෙනවා balance එක පෙන්නලා ඉතින් මම මේක run කරලා පෙන්නන්න පොඩි ටයිම් එකක් යන පාටක් තියෙන එකේ හරි ඒ ටික එනකම් මට කියන්න ඔයගොල්ලන්ට මේකේ මේ මොනවා හරි අපහැදිලි තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න මොනවා හරි දැන් මේක රන් වෙනකම් මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවද අර පැත්තෙන් අපි කරන්නේ account class එකේ methods හදා ගන්නවා ඒ හදා ගන්න methods තමයි මේ පැත්තෙන් run වෙන්නේ run methods හදලා මේ methods හරහා තමයි අපි හැම එකම run කරන්නේ දැන් ඉස්සෙල්ලා අපි එහෙම නෙමෙයි කරේ නිකම්ම application එකේ දැම්මා ඒක ලේව රන් කරා එහෙම තමයි අපි ඉස්සෙල්ලා කරේ හැබැයි දැන් අපි එහෙම නෙවෙයි කරන්නේ දැන් අපි strategically one by one තමයි මේ methods හරහා තමයි මේ implementation එක කරන්නේ මේකේ තියෙන වාසිය තමයි අපිට ඕනම විදිහකට දැන් මේකම GUI වලට convert කරගන්න අපිට ලොකු දෙයක් කරන්න ඕන නැහැ අර class එකම හරහා අපිට graphical user interface එක ලියන්න පුළුවන් ඒ class එකම හරහා අපිට mobile application එකක් හදන්න පුළුවන් ඒ class එකම හරහා අපිට cloud application එකක් හදන්න පුළුවන් ඒක තමයි වාසිය console විතරක් හැදෙන්නේ නැහැ මොකද account class එක තියෙනකල් අපිට account class එක පාවිච්චි කරලා විවිධ application හදන්න පුළුවන් මොනවා හරි වෙන ප්‍රශ්න තියෙනවද දැන් මේක නම් struck වෙලා වගේ තියෙන මාක් හරි responding නෙන්නේ මොනවා හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න hello ඔයගොල්ලන්ට ඇහෙනවනේ ඇහෙනවද නැද්ද ඇහෙනවනේ හරි මොනවා හරි ගැටලු තියෙනවද ඒක ක්ලෝස් කරලා ගමු අපි ස්ට්‍රක් වෙලා තියෙනවා හිතන්න
හරි ඔයගොල්ලන්ට පේනව නේද output එක? hello ඔව් සර්. එනවනේ successfully deposited to 101 account balance is කියලා balance එක පෙන්නනවා අපිට. හැබැයි මේක කරන්න ඉතින් ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. මේක හරියට මේ අර ගෙදර ළඟින් එහා පැත්තේ ගෙදරට යන්න පොඩි ඇල පාරක් තියෙනවා. මේ ඇල හරහා ඔයගොල්ලෝ පොඩි ඇත්තටම නිකන් ලී කැලක් දැම්මත් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා ලොකුවට මෙච්චර ප්ලෑන් කරලා එහෙම කරන්න ඕනේ නැහැ. හැබැයි පිළිවෙලට software එකක් හදද්දී හරිම ක්‍රමය තමයි මෙහෙම classes හරහා මේක implement කරන එක, template හරහා හදන එක. එතකොට ඕන කෙනෙකුට ඒ class එකේ methods හරහා ඒකේ input output ගන්න පුළුවන්. ඉතින් එහෙම හදපු methods ඉඳ තමයි ඔයගොල්ලෝ ඔය jQuery වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි හදපු ඒවා තමයි ඔයාලා ඔය පාවිච්චි කරන්නේ මේ විදියට. මේ අපි කරේ එහෙම stretch එකේ ඉඳන් මුලින් ඉඳන් අපි හදාගත්ත එක තමයි මෙතනදී අපි කරේ. හරි කාට හරි ඕන නම් මේ කෝඩ් දෙක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. මේ තියෙන අපේ account class එක. හරි. එතකොට මේ තියෙන අපේ account එකේ run කරපු class එකේ implement කරපු class එක. හරි. ආයෙත් මේ තියෙන අපේ account class එක. right. මේකේ දැන් deposit විතරක් නෙමෙයි withdraw තියෙනවා, පොලිය හදන්න තියෙනවා. මට ඕන ඊළඟ week එකේදී ඔයගොල්ලෝ මේකට එවලා තිබ්බේ නැහැ ගිය සතියේ කරපු ඒවා ටික මට ඒක එවන්න අනිවාර්යයෙන්ම chat එකට. next week එකේදී මට ඕන I want to see that whether you have done this properly. So please implement other methods. What are the other methods? Implement deposit, withdraw, transfer, calculate interest, open and close methods. හරි object oriented programming වල මේ method ටික implement කරන්න ඊළඟ දවසේ. ඊළඟ දවස් වලට අන්තිමට එද්දී implement කරපු class එක අරගෙන එන්න ඒ file එක share කරන්න. Okay, for today I'll stop from this level because anyway you have to do practicals. Even though I'm doing online classes for this one, so I expect you to do practicals. I can do beyond this, but the thing is, again, if you are not doing the practicals, it's useless. Then I'm the only one doing practicals, means I'm improving my knowledge, which is not required for the moment because I know this part well. Only thing is I have to improve some other areas. That is actually I can use that my time to improve other areas which I don't know. But if I am repeating and doing the same thing and you are not doing that, means we are fail. As a team we are fail. Again mama උගන්නන එක ඔයාලට implement කරගන්න බැයි නම් ඒත් මමත් fail ඔයාලත් fail. හැබැයි ඔයගොල්ලෝ හිතන් ඉන්න එපා මම්ම මේක කරයි මමම කරන එක බලන් ඉන්නවා කියලා. එහෙම කරන්න බෑ. එහෙම කරා කියලා ඔයගොල්ලන්ට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. හරි. ඒ හින්දා මේ දෙක implement කරන්න මේ මට්ටමින් නෙවෙයි මෙතනින් එහාට ගිහිල්ලා මේකේ තියෙන ඔක්කොම functionalities implement කරන්න බලන්න. That is my expectation, and implement and submit me the application. Okay, then I'll stop for today. Thank you very much for joining the class. Thank you, sir. Okay, Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir. Okay. Thank you, sir.